ශාක මූල ගැන දැන් ඒකබීජපත්‍රී ශාක කඳ හරි ද්විබීජපත්‍රී ශාක කඳ ව්‍යුහය ටික හරි ඊගාට කතා කරන්න ඕනේ ද්විබීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය ගැන. හරිද? මේක ද්විබීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය. හරිද? එතකොට මේකත් මුලින්ම ව්‍යුහය අඳින හැටි බලලා ඉන්න. හරිද? බලාගෙන ඉන්න. මේකෙදිත් මුලින්ම පිටතින්ම තියෙන සෛල ස්තරයට අපි කියන්නේ අපිචර්මය කියලා. මේක තනි සෛල ස්තරයක්. හැබැයි මේකේ අර කඳේ තියෙන අපිචර්මයට වඩා මේ මුලේ තියෙන අපිචර්මයේ පොඩි වෙනස්කමක් තියෙනවා. හරිද? මේකේ තියෙන වෙනස තමයි මේ මුලේ තියෙන අපිචර්මයේ මෙන්න මේ වගේ නෙරුම් තියෙනවා. හරිද? මෙන්න මේ මුලේ තියෙන අපිචර්මය තමයි පිටතින්ම තියෙන සෛල ස්තරය. මේකත් තනි සෛල ස්තරයක්. එතකොට මේකේ තියෙන විශේෂ දේ තමයි මෙන්න මේ වගේ නෙරුම් තියෙනවා. මේ නෙරුම් වලට අපි කියන්නේ මූලකේශ කියලා. පැහැදිලිද? මෙයාට කියන්නේ මූලකේශ කියලා. හරි? පිටතම සෛල ස්තරය තමයි මේක. අපිචර්මය. ඒ අපිචර්මයේ තියෙන සමහර සෛල වල හැදෙනවා මූලකේශ. ඒ තමයි මේ පෙන්ලා තියෙන්නේ. හරිද? එතකොට හොඳ මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ මූලකේශ කියලා කියන්නේ ඒක සෛලික ප්‍රසර. එහෙම නැත්නම් ඒක සෛලික නෙරුම්. හරිද? ඒ කියන්නේ දැන් අපි මේ වගේ රේඛා සටහන් විදියට ඇඳලාට මේ තියෙන ඇත්තටම මේ සෛලනේ මේ විදියට ශාකයක පිහිටන්නේ. කියන්නේ මේ විදියට අපිචර්මීය සෛලනේ ඔහොම තියෙන්නේ. හරි ඔහොම අපිචර්මයේ මේ සාමාන්‍ය සෛල තමයි මේ තියෙන අපිචර්මයේ තියෙන සාමාන්‍ය සෛල. හරිද? ඒ වගේන් ඇති වෙනවා මෙන්න මේ වගේ නෙරුම් සමහර සෛල වලින්. එතකොට මේ තමයි මූලකේශ සෛල. පැහැදිලිද? මේ තියෙන්නේ එතකොට එක මූලකේශ සෛලයක්. එතකොට මේ මූලකේශයක් කියලා කියන්නේ බහුසෛලික ව්‍යුහයක් නෙමෙයි. හරි මේක තනි සෛලයක්. ඒ කියන්නේ ඒක සෛලික මේ ප්‍රසර වල තමයි මේ මූලකේශ කියලා කියන්නේ. සමහර ප්‍රශ්න වලට මේක වරද්දලා දෙනවා මූලකේශ කියන්නේ බහුසෛලික ව්‍යුහ කියලා. ඒකට ඒක වැරදි. මූලකේශ කියන්නේ අපිචර්මයෙන් ඇති වෙන ඒක සෛලික නෙරුම්. පැහැදිලිද? හරි. එතකොට මේ අපිචර්මයෙන් කරන කාර්ය මොකක්ද? එතකොට අපිචර්මයෙන් අනිවාර්යයෙන්ම ආරක්ෂක කාර්ය කරනවා. ඒ කියන්නේ මුලේ ඇතුළතින් තියෙන අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි මේ මූලකේශ තියෙනවානේ. දැන් මේ මූලකේශ තියෙන නිසා මේ මුලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. හරිද? එතකොට මුල මගින් කරන්න ඕනේ ජලය සහ khනිජ අවශෝෂණය කරන එකනේ. එතකොට මේ මූලකේශ මගින් ඒ අවශෝෂණය සඳහා අවශ්‍ය කරන පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරලා දෙනවා. හරිද? ඒ නිසා අපිචර්මයේ කාර්ය විදිහට අභ්‍යන්තර පටක ආරක්ෂා කිරීම එනවා. ඒ වගේම තමයි ජලය සහ khනිජ අවශෝෂණය කිරීමත් මේ අපිචර්මයේ කාර්යයක් වෙනවා. හරිද? ඒක හරි. ඊගාට අපිචර්මයේ ඇතුළතින් තියෙන පටක ගැන බලන්න ඕනේ. හරි අපිචර්මයට ඇතුළතින් තියෙන පූරක පටක පද්ධතියට ආයත කොටසට අපි කියන්නේ මෙතෙන්දිත් බාහිකය කියලා. හරිද? මේ හරිය තියෙන්න ඕනේ බාහිකය. හරි. එතකොට මේ බාහිකය ඇදලා තියෙන්නේ මෘදුස්තර සෛල වලින් ප්‍රධාන වශයෙන්ම. හරි. එතකොට මේක ඔයාලට විශේෂයෙන් කියලා තියෙනවා මේ බාහිකය ඇදලා තියෙන්නේ අන්තර්සෛලීය අවකාශ සහිත මෘදුස්තර සෛල වලින් කියලා. හරිද? කොහොමත් ඉතින් මෘදුස්තර සෛල වලින් හැදුනා නම් එතන අන්තර්සෛලීය අවකාශය තියෙනවානේ සාමාන්‍යයෙන්. මෘදුස්තර පාටකයේ සෛල අතර අන්තර්සෛලීය අවකාශය තියෙනවා. හරිද? ඒ නිසා ඒක ඔයාලා අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නෑ. හැබැයි මේක ගැන විස්තර කරද්දී ඔයාලා කියන්න ඕනේ. හරිද? බාහිකය ඇදලා තියෙන්නේ අන්තර්සෛලීය අවකාශ සහිත මෘදුස්තර සෛල වලින්. හරි. එතකොට ඊගාට බාහිකයේ කෘත්‍ය වෙන්නේ මොකක්ද? බාහිකයේ මේ මුලේ තියෙන බාහිකයේ ප්‍රධානම කාර්යය තමයි
කාබෝහයිඩ්‍රේට් සංචිත කිරීම. මුලේ බාහිකයේ ප්‍රධානම කාර්යය තමයි මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් සංචිත කරන එක. හරිද? ඊට අමතරව මෙන්න මේ මුල මගින් උරා ගන්න ජලය සහ khනිජ හරිද? සෛලම් පටකයේ දක්වා පරිවහණය වෙන්නේ බාහිකයේ ඔස්සේ තමයි. දැන් මේක තමයි මූල කේශ වලින් තමයි උරා ගන්නෙ. එතකොට සෛලම් පටකයේ තියෙන මෙන්න මේ මැද්දේ හරි. එතකොට මේ මුලින් උරා ගන්න ඒවා ටික මේ මැද්දට පරිවහණය කරන්න ඕනේ බාහිකයේ දිගේනේ. හරිද? එහෙනම් බාහිකයේ ප්‍රධාන කාර්යය තමයි කාබෝහයිඩ්‍රේට් සංචිත කිරීම. ඒ වගේම තමයි බාහිකයේ මගින් ජලය සහ khනිජ සනාල පටක දක්වා පරිවහණය කිරීමත් සිද්ධ කරනවා. හරිද? හරි. ඊගාවට දැන් අපි මෙන්න මේ මැද්දේ තියෙන කොටස් ටික ඇඳලා ඉන්න ඕනේ ඊගාවට. ඒකෙදි මෙන්න මෙහෙම ඔයාලා රවුම මේ සෛල ස්තරය ඇඳගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මේ තියෙන්නේ බාහිකයේ තියෙන ඇතුළම සෛල ස්තරය. පැහැදිලිද? බාහිකයට අයිති. එතකොට බාහිකයේ තියෙන ඇතුළතම සෛල ස්තරය. ඒකට අපි විශේෂ නමක් දෙනවා අන්තස්චර්මය කියලා. හරිද? මේ තියෙන්නේ එතකොට අන්තස්චර්මය. හරිද? එතකොට අපි මේ ඇතුළේ තියෙන අනිත් ව්‍යුහ කොටස් ටිකත් ඇඳලා ඉමු. එතකොට මේක මේ කෘත්‍ය විස්තර කරන්න ලේසි වෙයි ඔයාලට. හරිද? එතකොට ව්‍යුහය අඳින්න ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙයාගේ පිටත සෛල ඉස්සර ඇඳ ගන්න ඕනේ. මතක් කරලා මූලිකේශ අඳින්න ඕනේ. ඊගාට බාහිකයේ තියෙන මෙන්න මේ ඇතුළේ තියෙන සෛල ස්තරයේ අන්තස්චර්මය ඔයාලා අඳින්න ඕනේ. හරිද? ඊගාට අන්තස්චර්මයේ ඇතුළේ තියෙනවා තවත් සෛල ස්තරයක්. ඒ සෛල ස්තරයට කියන්නේ අපි පරිචක්‍රය කියලා. හරිද? ඇත්තට මේ සෛල ස්තරයක් මේ සෛල ස්තරයක් නෙමෙයි. කියන්නේ සෛල ස්තර දෙකකින් හෝ තුනකින් තමයි මේක හැදලා තියෙන්නේ. මේ අන්තස්චර්මය කියන එක තනි සෛල ස්තරයක්. හරිද? හැබැයි අන්තස්චර්මය ඇතුළතින් තියෙන මේ පරිචක්‍රය කියන එක සෛල ස්තර දෙකකින් හෝ තුනකින් තමයි සාමාන්‍යයෙන් හැදලා තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ තියෙන සෛල ස්තරයට කියන්නේ පරිචක්‍රය කියලා. හරිද? ඊගාවට පරිචක්‍රයට ඇතුළතින් තමයි සෛලම් පටක සහ ෆ්ලෝයම් පටක පිහිටන්නේ. හරි. එතකොට මේ ද්විබීජපත්‍රී ශාක මුලේ තියෙන සෛලම් පටකය පිහිටන්නේ තරුවක් හැඩයට. හරිද? බාහුව 4ක් තියෙන. බාහුව 4යි තරුවක් හැඩයට පිහිටන්නේ. කියන්නේ මෙන්න මේ වගේ. හරි, මෙන්න මේක තමයි සෛලම් පටකය. හරිද? එතකොට ඒක ව්‍යුහය ගැන අපි බලමු. ඊගාට මේ සෛලම් පටකයේ තියෙන බාහුව අතර පිහිටනවා ෆ්ලෝයම් පටකය. හරිද? අපි ෆ්ලෝයම් පටකය මේ වගේ ලකුණු කරමු මේකේ. හරිද? එතකොට මේ තියෙන්නේ සෛලම් පටකය. මේක සෛලම් ඊගාට මේ තියෙන ෆ්ලෝයම්.
එතකොට මේක තමයි එතකොට මේ සම්පූර්ණ ව්‍යුහය හරි මේ තියෙන්නේ ද්විබීජපත්‍රී ශාක මූලක සම්පූර්ණ ව්‍යුහය. හරිද? එතකොට අපි ඔයාලට අපිචාර්මය ගැන මම කිව්වා දැන්. ඊගාට බාහිකය ගැනත් කිව්වා. හරිද? ඊගාට බාහිකයේ තියෙන ඇතුළතම සෛල ස්තරයේ අන්තශ්චාර්මය ගැන තමයි ඔයාලට තව විස්තර ටිකක් මට කියන්න තියෙන්නේ. හරි? බාහික ඇතුළතම සෛල ස්තරය තමයි අන්තශ්චාර්මය. එතකොට මේක අන්තශ්චාර්මය කියලා කියන්නේ තනි සෛල ස්තරයක්. හරිද? ඒ වගේම තමයි මේ අන්තශ්චාර්මයේ තියෙනවා විශේෂම ලක්ෂණයක්. මේ අන්තශ්චාර්මයේ තියෙන සෛලවල මේ සෛල බිත්තිවල සුබෙරින් තැම්පත් වෙනවා. හරිද? සුබෙරින් තැම්පත් වෙනවා. සුබෙරින් තැම්පත් වීම මගින් ඒක පටියක් විදිහට එතකොට හැදෙනවා. ඒ කියන්නේ අන්තශ්චාර්මයේ සෛලවල සුබෙරින් තැම්පත් වුණාට පස්සේ ඒ සුබෙරින් පටියක් විදිහට හැදෙනවා. එතකොට ඒකට අපි කියනවා කැස්පාරියන් පටිය කියලා. පැහැදිලිද? කැස්පාරියන් පටිය කියලා කියනවා. හරි. ඒ කියන්නේ දැන් ඔයාලට ඒක ඇඳලා පෙන්නනවා නම් මේ විදිහට දැන් අන්තශ්චාර්මයේ සෛල තියෙනවානේ. හරි මේක එතකොට අන්තශ්චාර්මය කියලා කියන්නේ මේක සජීවී සෛල. එතකොට සෛල බිත්තිය තියෙනවා. ඒක ඇතුළතින් ප්ලාස්ම පටලය සහ සෛල ප්ලාස්ම කියන දේවල් තියෙනවා. හරිද? හරි. එතකොට මම ඔයාලට පෙන්නලා තියෙන්නේ අන්තශ්චාර්මයේ සෛල කීපයක්. හරිද? එතකොට දැන් මොකද්ද මේ කියන්නේ? අන්තශ්චාර්මයේ සෛල බිත්තිවල සුබිරින් තැම්පත් වීම නිසා කැස්පාරියන් පටිය කියලා එකක් හැදෙනවලු. හරි. එතකොට ඒක වෙන්නේ මෙහෙමයි. හරි හිතන්නකො මේක දැන් දල වශයෙන් අපි පෙන්නනවා නම් මෙන්න මේ වගේ සෛල බිත්තිවල සුබිරින් තැම්පත් වුණා කියලා හිතන්න. මේ රතු පාටින් අඳින්නේ එතකොට ඒ සුබිරින් තැම්පත් වෙන කලාපය. හරි. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ ඒ සෛල බිත්තිවල මේ වගේ සුබිරින් තැම්පත් වුණාට පස්සේ ඔයාලට පේනවා මේක එක පටියක් විදියට පේන්න ගන්නවානේ. සුබිරින් වලින් හැදිච්ච පටියක්. එන්නේ ඒකට තමයි අපි කියන්නේ එතකොට කැස්පාරියන් පටිය කියලා. පැහැදිලිද? ඒක තමයි කියන්නේ කැස්පාරියන් පටිය කියලා. හරි. එතකොට මේ තියෙන අන්තශ්චාර්මය. පැහැදිලිද? එතකොට දැන් මම මේකේ අපි මේ රවුමට අඳින එක තමයි මම මේක මේ කෙලින් කරලා ඇඳලා තියෙන්නේ. හරි. එතකොට අන්තශ්චාර්ම මේ පැත්තේ එහෙනම් තියෙන්න ඕනේ බාහිකය. බාහික ඇතුළම සෛල ස්තරය තමයි මේ අන්තශ්චාර්මය. අන්තශ්චාර්මයේ ඇතුළතින් පරිචක්‍රය සහ ඒ සනාල කලාප වලින් හැදුණු කොටස තියෙනවා. හරිද? හරි. එතකොට ඒ කැස්පාර් පටිය ගැන කතාව හරි. ඒක ඔයාලට තේරුණානේ. හරි. ඊගාවට අන්තශ්චාර්මය මගින් කරන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි බාහික ඇපෝප්ලාස්ටය සනාල සිලින්ඩරයේ ඇපෝප්ලාස්ටයෙන් වෙන් කරනවා. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙන්නේ නැහැ මේකෙදි මොකද්ද මේ ඇපෝප්ලාස්ටය කියන්නේ කියලා. හරිද? ඒක මෙහෙමයි. දැන් මෙන්න මෙතන මුල මගින් මේ මූලකේශ මගින් ජලය උරාගත්තට පස්සේ සෛලම් පාටකයේ තියෙන මෙන්න මේ මැද්දනේ. එතකොට ඕක පරිවහනය කරන්න ඕන අර කලින් කිව්වා වගේ බාහිකයේ ඔස්සේ. හරි. එහෙනම් බාහිකයේ ඔස්සේ එන මේ ජලය සහ khනිජ එන පාරවල් තුනක් තියෙනවා. හරි. බාහිකයේ ඔස්සේ ජලය සහ khනිජ මේ සනාල සෛලම් පාටකයේ දක්වා එන්න පුළුවන් මේ පාරවල් තුනක් තියෙනවා. ඒවා තමයි ඇපෝප්ලාස්ට පතය, සිම්ප්ලාස්ට පතය සහ පටල හරහා සම්ප්‍රේෂණ පතය කියලා අපි කියන්නේ. පැහැදිලිද? එතකොට ඕකෙන් අපි මේක දැන් පස්සේ විස්තරතුව කතා කරනවා. එතකොට දැනට දැනගන්න සරලව ඇපෝප්ලාස්ට පතය කියලා කියන්නේ සෛල බිත්ති සහ අන්තර්ශෛලීය අවකාශ දිගේ ජලය පරිවහනය කරන පතයට තමයි
අපෝප්ලාස්ට පතේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේවා ඇත්තටම සජීවී සෛලනේ. සජීවී සෛලයකින් හරි මෙහෙම මතක තියාගන්න සජීවී සෛලයක ප්ලාස්ම පටලයට පිටතින් තියෙන ඔක්කොම ටික අයිති වෙන්නේ අපෝප්ලාස්ට පතේට. හරිද? එහෙනම් සජීවී සෛලයක ප්ලාස්ම පටලයේ පිටතින් කිව්වහම අන්තර් සෛලීය අවකාශ සහ සෛල බිත්ති අයිති වෙන්නේ ඒ අපෝප්ලාස්ට පතේට. ඒ වගේම තමයි දැන් සෛලම වාහිනී ඒකක සහ වාහකාව වගේ ඒවා ගත්තොත් ඒ අජීවී සෛලනේ. ඒ අජීවී සෛල වල තියෙන කුහර අයිති වෙන්නේ අපෝප්ලාස්ට පතේටම තමයි. පැහැදිලිද? එතකොට දැන් මේකෙන් අන්තශ්චාර්මය වගේ කරන්නේ ඒ බාහික අපෝප්ලාස්ටය සනාල සිලින්ඩරයේ අපෝප්ලාස්ටයෙන් වෙන් කරන එක. සනාල සිලින්ඩරය කියලා කියන්නේ මෙන්න මේ සනාල පටක අයිති වෙන මෙන්න මේ සිලින්ඩර ආකාර කොටසට. අපි මේක රවුමක් විදිහට ඇඳන් මේක කොහොම දිගට සිලින්ඩරයක් විදිහට තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ අන්තශ්චාර්මයේ සෛල වල හැදෙන මේ කැස්පාරින් පාටි හැදෙන්නේ සුබෙරින් වලින්නේ. සුබෙරින් කියන එක ජලයට සහ ඒ khනිජ ආයන වලට අපාරගම්ම එකක්. පැහැදිලිද? එහෙනම් දැන් මේකට උඩින් තියෙන්නේ අපි ඒක උඩින් තියෙන සෛල ටිකක් යනදොත් අපි හිතමු මෙයාගේ මේ බාහික සෛල කියලා හිතන්නකො මෙයා අනින්නේ. හරි යාගේ තියෙන සෛල පිට තමයි හොඳ ඔය ඇඳලා තියෙන්නේ මම. හරි. එතකොට දැන් අර එතකොට මේ හරියේ මේ තියෙන්නේ මූලකේශ. හරි. ඒ මූලකේශ වලින් උරාගත් ජලය එන්න පුළුවන් එක පාරක් තමයි අපෝප්ලාස්ට මාර්ගය කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මේ සෛල බිත්ති දිගේ තමයි එන්නේ. හරිද? ඔන්න විදිය සෛල බිත්ති දිගේ එනකොට හරිද? ඒ විදිහට දැන් බාහික සෛල වල සෛල බිත්ති දිගේ ආවට මෙන්න මේ අන්තශ්චාර්මයේ සෛල බිත්තිය පහු කරන්න විදිහක් නැහැ. හේතුව තමයි කැස්පාර් පටිය තියෙනවා. ඒක හැදෙන සුබෙරින් වලින් සුබෙරින් ජලයට යන්න ඉඩ දෙන්නේ නැහැ. ජලයට අපාරගම්මයි. හරිද? ඒක ජලය යන්නේ නැහැ කියන්නේ khනිජ යන්නත් බෑ. ජලයේදී යන khනිජ ටික එන්නේ. හරිද? එහෙනම් එතකොට දැන් අන්තශ්චාර්මයේ මේ පැත්තෙන් තියෙන්නේ ඒතර පරිචක්‍රයේ සෛල තියෙනවා සහ අර සනාල සිලින්ඩරේ සෛලම සහ මේ සෛලම් පටක තියෙනවා. හරිද? එතකොට දැන් මෙතන මේ අන්තශ්චාර්මයේ සෛල ඉස්සර ටික පැනගත්තා නම් එහෙම හරි මේ පරිචක්‍රයේ ගිහිල්ලා සෛලම් පටකයේ තුල මේවා යන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. මේක පහු කරගත්තා නම් ආපු වතාවක් අර එන මේ ජලය සහ khනිජායන වලට මේ සෛල වල සෛල බිත්ති දිගේ ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපෝප්ලාස්ටයේ පතේ දිගේ ආය යන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා අන්තශ්චාර්මයේ මගින් අර බාහිකයෙන් එන අපෝප්ලාස්ට පතය මෙන්න මේ සනාල සිලින්ඩරයෙන් යන අපෝප්ලාස්ට පතේ එකිනෙකින් වෙන් කරනවා. හරිද? එහෙනම් අන්තශ්චාර්මය මගින් කරන එක දෙයක් තමයි ඒක. හරි? අන්තශ්චාර්මය පහ වුණාට පස්සේ ආපු වතාවක් එයාට මේ අපෝප්ලාස්ට මාර්ගයෙන් යන්න පුළුවන්. හරි? මෙන්න මේ දෙක අතර බාධාවක් ඇති කරන නිසායි බාහික අපෝප්ලාස්ටයේ සනාල සිලින්ඩරයේ අපෝප්ලාස්ටයෙන් වෙන් කරනවා කියලා අපි කියන්නේ. හරිද? එතකොට මේ ජලය සහ khනිජ අයන වල අරීය පරිවහනය යටතේ අපි මෙන්න මේ මාර්ග තුන ගැනම ඉගෙන ගන්නවා. ඒක දැනට මේ ටික ඔයාලගේ ඔළුවේ තිබ්බනම් ඇති. හරිද? අපි මේක වැඩි විස්තර ඇතුව අතෙන්දී ඉගෙන ගමු. හරිද? එතකොට දැන් ඕනම මතවාදයක් කියන්න මෙතෙන් දැන් මේ සෛල බිත්තිය හරහා යන්න බෑනේ. එහෙනම් එතෙන් මොකද කරන්න ඕනේ? එතකොට කරන්නේ මේ අන්තශ්චාර්මයේ සෛල බිත්තිය දිගේ යන්න බැරි හින්දා අන්තශ්චාර්මයේ ප්ලාස්ම පටලය හරහා එයාගේ සෛල ප්ලාස්මයට යනවා. පැහැදිලිද? එතකොට එයාගේ සෛල බිත්තිය හරහා යන්න බැරි හින්දා එයාගේ ප්ලාස්ම පටලය හරහා මේ සෛල ප්ලාස්මයට ගිහිල්ලා ආපහු වතාවක් ඒ අන්තශ්චාර්මයේ පහ වුණාට පස්සේ ඕනනම් ඒ ජලය සහ khනිජයන් වලට ආපහු අර අපෝප්ලාස්ට පතේ දිගේ කියන්නේ අර සෛල බිත්ති දිගේ යන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? ඒක තමයි මේ අන්තශ්චාර්මයේ තියෙන වැදගත්කම ඔයාලා දැනගන්න ඉන්න ඕනේ. හරිද? හරි. ඊගාට වෙන කතා කරන්න ඕනේ අන්තශ්චාර්මයේ ඇතුළතින් තියෙන සෛල ස්තරය. ඒ කියන්නේ පරිචක්‍රය ගැන. හරි පරිචක්‍රය කියලා කියන්නේ එතකොට සෛල ස්තර දෙකකින් හෝ තුනකින් හැදලා තියෙන පටකයක්. එතකොට මේ පරිචක්‍රය ගත්තාම මේකේ ද්විබීජපත්‍රී ශාක මූලක තියෙන පරිචක්‍රයට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි මේකට පුළුවන් විභාජනය වෙන්න. හරි? දැන් අපි ඊගාට කතා කරනවා ඒක බීජපත්‍රී ශාක මූල ගැන. ඒකෙත් පරිචක්‍රයක් තියෙනවා. නමුත් එතන තියෙන පරිචක්‍රයට විභාජනය වෙන්න බෑ. මේ ද්විබීජපත්‍රී ශාක මූලයේ තියෙන පරිචක්‍රයට විතරයි විභාජනය වෙන්න පුළුවන්කම තියෙන්නේ. හරි? එතකොට මේකේ විභාජනය වීමේ ප්‍රධාන වැඩ දෙකක් තියෙනවා.
මේකට පරිචාක්‍රයට විභාජනය වෙන්න පුළුවන් නිසා මේකේ තියෙන මේ පරිචාක්‍රය මගින් හදනවා පාර්ශ්වික මුල්. හරි මුල් හදන්න නම් මේකට විභාජනය වෙන්න පුළුවන් වෙන්න ඕනනේ. ඒ අලුතෙන් සෛල හදන්න පුළුවන් වෙන්න ඕනනේ. හරිද? ඒ නිසා මෙන්න මේකේ තියෙන මේ පරිචාක්‍රය විභාජනය වෙලා පාර්ශ්වික මුල් ඇති වෙනවා. පැහැදිලිද? පාර්ශ්වික මුල් ඇති වෙනවා. අනිත් දේ තමයි මේ පරිචාක්‍රය දායක වෙනවා ද්විතීක වර්ධනය සඳහා. හරිද? එතකොට අපි මේ ප්‍රාථමික ව්‍යුහය කියලා කතා කරන්නේ මුල ප්‍රාථමික වර්ධනයේට ලක් වුණාට පස්සේ හැදෙන ව්‍යුහය ගැනනේ. එතකොට ප්‍රාථමික වර්ධනය කියලා කියන්නේ මොකක්ද? ප්‍රාථමික වර්ධනය කියන්නේ ශාක කඳ හෝ මුල දිගින් වැඩි වෙන එක තමයි ප්‍රාථමික වර්ධනය කියලා කියන්නේ. හරිද? ප්‍රාථමික වර්ධනය වුණාට පස්සේ පරිණත කොටස් ඊගාවට ද්විතීක වර්ධනයට ලක් වෙනවා. ද්විතීක වර්ධනය කියන්නේ මේ ශාක කඳේ හරි මුලේ හරි විෂ්කම්භය වැඩි වෙනවා කියන එකට. පැහැදිලිද? එතකොට මේ ද්විතීක වර්ධනය වෙන්න නම් එතනත් අනිවාර්යයෙන්ම සෛල අලුතෙන් සෛල හදන්න ඕනේ. එහෙනම් මේ පරිචාක්‍රයට විභාජනය වීම හැකියාව තියෙන්න ඕනනේ. පැහැදිලිද? ඒ නිසා මේ ද්විබීජපත්‍රී ශාක මුලයේ තියෙන පරිචාක්‍රය ද්විතීක වර්ධනයටත් දායක වෙනවා. මුලේ ද්විතීක වර්ධනයට දායක වෙනවා. ඒ වගේම තමයි පාර්ශ්වික මුල් ඇති කිරීම සඳහාත් දායක වෙනවා. හරිද? ඒක තමයි ඒතෝටේ පරිචාක්‍රය ගැන දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊගාට පරිචාක්‍රයට ඇතුළතින් තියෙනවා මෙන්න මේ සනාල සිලින්ඩරය කියලා අපි මේකට කියනවා. ඒතකොට මේ සනාල සිලින්ඩරේ ඇදලා තියෙන සනාල පටක වලින්. එතකොට සෛලම සහ ෆ්ලෝයම් පටක තියෙනවා. හරි. නමුත් මේකෙදි දැන් අර සෛලම් පටකේ තියෙන මෙන්න මේ වගේ තරුවක් විදිහට. හරි. බාහුව 4ක් තියෙන තරුවක් විදිහට තමයි මේක තරුවක් විදිහට තමයි මේක තියෙන්නේ. සෛලම් පටකය. එතකොට මේ සෛලම් පටකයේ මේ බාහුව අතර තියෙන මේ ඇලියක් වගේ ප්‍රදේශය තමයි ෆ්ලෝයම් පටක පිහිටන්නේ. හරිද? නමුත් අර ද්විබීජපත්‍රී ශාක කඳේ සනාල කලාපයක් ගත්තොත් එහෙම ඒකේ එකම සනාල කලාපය තුළ සෛලම සහ ෆ්ලෝයම් පටක දෙකම තිබුණානේ. ඒ කියන්නේ ඒ දෙක එකට සම්බන්ධ වෙලා තිබුණේ. නමුත් මේකෙන්දී ඒ දෙන්න වෙන වෙනමයි පිහිටන්නේ. හරිද? එතකොට ඔයාලට දැන් මේක ඉගෙන ගන්න ඒවා සංසන්දනය කරලා ඉගෙන ගන්න ඕනේ. මොකද ප්‍රශ්න වලදීත් ඔයාලගෙන් එහෙම තමයි අහන්නේ. ඔයාලෙන් අහනවා ද්විබීජපත්‍රී ශාක මුල සහ ද්විබීජපත්‍රී ශාක මුලේ ප්‍රාථමික ව්‍යුහය සහ ද්විබීජපත්‍රී ශාක කඳේ ප්‍රාථමික ව්‍යුහය අතර වෙනස්කම් අහනවා. පැහැදිලිද? එහෙම නැත්නම් මේ ශාක මුලේ සනාල කලාප සහ මේ සෛලම සහ ෆ්ලෝයම් පටක සහ අරකේ මේ ශාක කඳේ තියෙන සෛලම සහ ෆ්ලෝයම් පටක අතර වෙනස්කම් මොනවද කියලා අහනවා. පැහැදිලිද? ඒ වගේ සංසන්දනය කරලා ඉගෙන ගන්න ඕනේ. හරිද? එහෙනම් එක වෙනස්කමක් තමයි ඒ ශාක කඳේදී සෛලම සහ ෆ්ලෝයම් පටක එකට පිහිටන්නේ. නමුත් මේකෙදි ඒ දෙක වෙන වෙනම පිහිටන්නේ. හරිද? ওই විදිහට ඔයාලා අනිකුත් වෙනස්කම් සංසන්දනය කරලා මතක තියාගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි ඒක හරි. එතකොට සෛලම් පටක වලින් කරන්නේ මේ දැන් පුරා ගන්න ජලය සහ khනිජ ඉහළට පරිවහනය කරන එක. ඊගා ෆ්ලෝයම් පටකයෙන් කරන්නේ ෆ්ලෝයම පරිසංක්‍රමණය. හරිද? හරි. එතකොට ඒ දේවල් තමයි ඔයාලා මෙන්න මේ ව්‍යුහය ගැන දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? හරි. හරි මේක ඉක්මන ලියාගෙන අපි ඊගාට බලමු. ඒකබීජපත්‍රී ශාක මුලේ ප්‍රාථමික ව්‍යුහය ගැන. හරිද? හරි ඊගාට බලන්න එහෙනම් ඒකබීජපත්‍රී ශාක මුලේ ප්‍රාථමික ව්‍යුහය. හරිද? එතකොට මේ දෙක අතර මේ ද්විබීජපත්‍රී ශාක මුලේ ප්‍රාථමික ව්‍යුහයයි ඒකබීජපත්‍රී ශාක මුලේ ප්‍රාථමික ව්‍යුහය අතර ලොකු වෙනස්කම් නැහැ. එතන සමානකම් ගොඩක් තියෙනවා. හරිද? පොඩි තැනකින් තමයි මේකේ වෙනසක් වෙන්නේ. හරිද? එතකොට මේ දෙක අතරත් ඔයාලා සංසන්දනය කරලා ඉගෙන ගන්න ඕනනේ. ඒ නිසා මම මේකත් වෙනම වඳින්නම්. නැත්තම් මෙතන වෙනස් කරලා අදින එක ලේසි. හැබැයි මේ දෙක අතර ඔයාලට වෙනස පේන්න ඕන හින්දා හරි මේකත් මම වෙනම අදින්නම්. ඒකබීජපත්‍රී ශාක මුලේ ප්‍රාථමික ව්‍යුහය කියන එක. හරිද? හරි මේකෙත් පිටින්ම තියෙන අපිචාර්මය. එතකොට මේකේ මූලකේශය තියෙනවා. හරිද? පිටින්ම අපිචාර්මය මේක හරි. ඊගාට අපිචාර්මය ඇතුලේ බාහිකයේ තියෙනවා. බාහික ඇතුළම සෛල ස්තරයේ අන්තස්චාර්මය. ඒකත් මේකේ තියෙනවා.
හරිද? ඊගාට අන්තශ්චාර්මයට ඇතුළතින් පරිචක්‍රය තියෙනවා. හරිද? හරි. පරිචක්‍රයට ඇතුළතින් එතකොට තියෙන්න ඕනේ සෛලම පටක සහ ෆ්ලෝයම් පටක. ඒ කියන්නේ සනාල පටක තියෙන්න ඕනේ. හරිද? එතකොට මේ දෙක අතර වෙනස තියෙන්නේ ඔන්න ඔතනදි තමයි. හරිද? දැන් මේකෙදි සෛලම සහ ෆ්ලෝයම තියෙන්නේ නෙමෙයි මේකේ ඒවා පිහිටන්නේ. හරි. මේකේ මෙන්න මේ විදිහටයි තියෙන්නේ. හරිද? ඔය විදිහට එතකොට ඔය මැදලා තියෙන්නේ සෛලම් පටකේ. හරි. දැන් මේකේදී නම් බාහුව 4යි තරුවක් විදිහට තියෙන්නේ. මේකේ වගේ නෙමෙයි. මෙන්න මේ වගේ වෙන වෙනම කොටස් විදිහට තමයි මේකේ සෛලම් පටකේ පිහිටන්නේ. හරිද? එතකොට ඔය මෙන්න මේ සෛලම් පටක අතර ෆ්ලෝයම් පටකය මාරුවෙන් මාරුවට පිහිටනවා. හරි. පැහැදිලිද? එතකොට මේකේ වගේ නෙමෙයි. මේකේ සෛලම සහ ෆ්ලෝයම් පටක වලයාකාරව එකිනෙකට මාරු වෙවි තමයි පිහිටන්නේ. පැහැදිලිද? එතකොට ওই දෙක අතර තියෙන එක වෙනස්කමක් තමයි ඕක. හරි මේ තියෙන්නේ සෛලම ඊගාට මේ තියෙන්නේ මේකේ ෆ්ලෝයම්. හරිද? එතකොට මේ තියෙන අපිචාර්මය ඊගාට මෙයා මූලකේශ. හරි. ඊගාට මේ තියෙන බාහිකය. බාහික ඇතුළතම සෛල ස්තරය අන්තශ්චාර්මය කියන්නේ. හරිද? ඊගාට අන්තශ්චාර්මයට ඇතුළතින් පරිචක්‍රය. හරි. ඒ කොටස් ටික මේක වගේම තමයි. හරිද? එතකොට දැන් මේක නේද තවත් වෙනසක් වල තියෙනවා. ඔක පේන්න ඕනේ. මෙතන දැන් මේකේ නම් සම්පූර්ණ සෛල පාටකයේ නේද මේ මැද්දේ තියෙන්නේ. හරිද? නමුත් මේකෙදි මෙන්න මේ මැද්දේ තියෙන සෛල පාටකයේ නෙමෙයිනේ. මැද්දේ තියෙන්නේ මුදුස්තර සෛල වලින් හැදුණු හරයක්. හරි. ඒකට අපි කියන්නේ මුදුස්තර සෛල හරය කියලා තමයි ඔයාලට ඒක නම් කරලා දීලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒකත් එක වෙනස්කමක්. ඒකේ බීජපත්‍රී ශාක මූලක මැද්දේ මුදුස්තර සෛල හරයක් තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ පූරක පාටක පද්ධතියට ආත් කොටසක්. හරි. ඔය විදිහට තමයි එතකොට ඒක බීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික විභවයේ තියෙන්නේ. හරි. එතකොට කෘත්‍ය ගැන විස්තර කරද්දී මූලකේශ වෙනසක් නැහැ. එතකොට බාහිකය ඒ වගේ මේ වෙනස්කම් නැහැ. එතකොට අන්තශ්චාර්මයත් මේ වගේ තමයි. හරිද? නමුත් මේකේ ඔයාලා විශේෂ දෙයක් දැනගන්න ඕනේ. මේකේ මෙන්න මේ පරිචක්‍රය ගැන. හරිද? මම කලින් කිව්වා වගේ ඒක බීජපත්‍රී ශාක මූලයේ තියෙන පරිචක්‍රයට විභාජනය වීමේ හැකියාවක් නැහැ. පැහැදිලිද? ඒක බීජපත්‍රී ශාක මූලයේ තියෙන පරිචක්‍රයට විභාජනය වෙන්න බෑ. එහෙනම් විභාජනය වෙන්න බැයි නම් මේකේ පාර්ශ්වික මුල් ඇති කරන්නත් බෑ නේද? මොකද පරිචක්‍රයෙන් පාර්ශ්වික මුල් ඇති කරනවා කිව්වේ මේකෙදි. එහෙනම් මේකේ පාර්ශ්වික මුල් ඇති වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි ද්විතීක වර්ධනය වෙන්නත් බෑ. මොකද විභාජන වුණොත් තමයි ද්විතීක වර්ධනය වෙන්නේ. එහෙනම් ඒක බීජපත්‍රී ශාක මූලයේ ද්විතීක වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. අපි ද්විතීක වර්ධනය ගැන කතා කරද්දී ඕක ද්විතීක වර්ධනය වෙන්නේ කොහොමද කියන එක ගැන
සහ ඒ ව්‍යුහ ගැන හරියටම කතා කරනවා. හරි දැන්ට මතක තියාගන්න මේ පරිචක්‍රයට විභාජනය වෙන්න බෑ. ඒ නිසා දීති වර්ධනයට ලක් වෙන්නත් බෑ. හරිද? එතකොට එන්නේ දේවල් ටික තමයි ඔයාලා මෙන්න මේ ව්‍යුහය ගැන ඒක බීජපත්‍රි ශාක මූල ව්‍යුහය ගැන දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද?